මිදෙන තැන බුද්ධ කියන තැන තියෙන්නේ. දැන් කාට හරි බුදුන් සරණ යන්න ඕන නම් එයා අනිවාර්යයෙන්ම තමන්ගේ සිත දැකන්න පුළුවන් වෙන්න ඕනි. බාහිර නෙමෙයි හිතේ හැමදේම තියෙන්නේ කියලා. එයා චිත්තේන නියති ලෝකේ දකින්න ඕනි. සලආයතන ලෝකේ දකින්න ඕනි. අසකන දිවනාසයෙන් තමයි මේවා හැදෙන්නේ කියන එක. එහෙම දකින කෙනෙක් අන්න බුදුන් සරණ ගච්ඡාම යන සෝවාන් වෙනවා. ඔව් සෝවාන් මාර්ගඥානය එතන තියෙනවා. එතන සෝවාන් මාර්ගඥානය තියෙනවා. එයා මාර්ගයේ ඉන්න කෙනෙක් වෙනවා. එතකොට එයාට තියෙනවා බුදුන් සරණ. නැතු ගාත කියලා කවදාවත් බුදුන් සරණ වෙන්න යන්න බෑනේ. හැමදාම මොන්ඩිසෝරි හිටියොත් ළමෙක් මොකද කරන්නේ? අද මොන්ඩිසෝරි. හැමදාම මොන්ඩිසෝරි මරණකම් මොන්ඩිසෝරිනේ. අර ඒක තමයි බෞද්ධයට වෙලා තියෙන්නේ. බෞද්ධයා මරණකම් මොන්ඩිසෝරි ඉඳලා මැරෙනවා. එයා කවදාවත් අර මේ එයාගේ මේ අවබෝධයෙන් දියුණුවක් වෙන්නේ නැහැ. අවබෝධයේ බුද්ධ සරණං ගච්ඡාමත් අවබෝධයෙන් බුදුන් සරණ යන්නේ නැහැ. අවබෝධයෙන් කවුද බුදුන් සරණ යන්නේ? කවුද අවබෝධයෙන් ධම්ම සරණං ගියේ? එතන සංකිතේ නිබ්බිදායනේ තියෙන්නේ. අවබෝධයෙන් නිවන් මඟ තියෙන්නේ. කිසි කෙනෙක්ට අවබෝධයක් අවශ්‍ය නැත්තම් එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බෞද්ධ කියන්නේම භවයේ පතක් නැහැ කියන එකනේ. දැන් අද මුළු සමාජෙම කරන්නේ දිව්‍ය ලෝක යන පතන එකනේ. මිනිස්සු අහයි දැන් මිනිස්සු කොච්චර වැටිලා ඉන්නවද කියලා අපිට දකින්න පුළුවන්. මිනිස්සු අහයි මහත්තයා දාන දෙන්නේ අපි මේ මොන කේල් මලකටද දිව්‍ය ලෝකෙවත් යන්නේ නැත්තම් කියලා. එතකොට එයා දාන දෙන්නේ ඊට වැඩිය ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ. තණ්හාව වැඩි වෙලානේ. ඒක කොහොමද බුද්ධ ආගමක් වෙන්නේ? දැන් මෙයා දාන දෙන්නේ ඊට වැඩිය දෙයක් එයා බලාපොරොත්තු තියාගෙන. දැන් මේක බුද්ධ ආගමකට පටහැනි. බුද්ධ ආගමේ නිස්සාරණයක් තියෙන. අත්හරින්න. මේ අනිත්‍යං දුක්ඛං අනාත්තං කියලා මොකද්ද මේ තව බලාපොරොත්තු? කිසි කෙනෙක්ට අයිතියක් නැහැ බුද්ධාගම බුද්ධ ධර්මයට අනුගතව මේ තව සප සම්පත් බලාපොරොත්තු වෙන්න බුදුහාමුදුරුවෝ පිළිමයක් ඉත්ත කරගෙන බුදුහාමුදුරුවෝ අපේට තියාගෙන තව සැප සම්පත් ඉල්ලන්න කිසි කෙනෙක්ට අයිතියක් නැහැ. බුදුහාමුදුරුවන්ව අවභාවිතා කරනවා මේ සමාජයේ. බුදුහාමුදුරුවන්ව අවභාවිතා කරනවා කියන්නේ පිළිමයක් තියෙනවා ඉස්සරහ. තියලා මෙයා බලාපොරොත්තු වෙනවා මිටරි සැපක්. මේ පිළිමේ. දැන් පිළිමයක් ගිහින් පන්සලට දීලා එයා බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩි සැපක් දිවි ලෝකයක්. ඊට වැඩි සැපේ තියනවා කියලා හිතලා. මෙයා කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? අපිටත් කියන්නකෝ මේ මොකද්ද මේ කරන විකාරය කියලා. කවදාවත් වෙන්නේ නැහැ. සෝමහාමුදුරුවෝ මං හිතන්නේ අද ඉපදෙනවා නම් ආයි පාරක් අපි කැමති. මොකද අපිට එතකොට මේ පොඩක් අපිටත් තේරෙන එතකොට මේ සැබෑ බුදුදහම කතා කරන අය ඉන්නවා. එක්කෙනෙක් හරි වැඩි වෙනවා. අද අපිට පේනවානේ අම්මා බණ අහනවා නම් අහන්නම් මම මේ කියන අයගෙන් පිටිකල ගුණරතන හාමුදුරන්ගේ බණ අහන්න. එහෙම නැත්නම් සුදර්ශන හාමුදුරන්ගේ බණ අහන්න. එහෙම නැත්නම් කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ බණ අහන්න. එහෙම නැත්නම් අපි දකිනවා දැන් පොඩි හාමුදුරුවෝ ඉන්නවා විශාල පිරිසක්. ඒ අයගේ තියෙනවා ඔන්න ඔය ඇත්ත කියනවා. අපි කියන දේ ඇත්ත කියනවා. එහෙම කියන අය විතරක් අහන්න නැත්නම් බෞද්ධ නාලිකාව නොහයින්. මම බෞද්ධ නාලිකාවට යන්නේ අතරම එක්ක මං හයියෙන් බණි නාලිකාව වහලා දාන්න කියලා. රට විනාශ කරන්න නැතුව. නැත්නම් මම කියයි රටට මේ ධර්මයේ හරියට දේශනා කරන අඳුරු ගේන ප්‍රසිද්ධියේ මේ වගේ කැත වැඩ කරන්න එපා කියලා. ඒ දේ තමයි කියන්නේ. මම නම් ඇත්තටම මට කරන්න පුළුවන් උපරිමය කරනවා. මම ජීවිතේ පරිත්‍යාගයෙන් කරනවා. සේරම ලංකාවේ දෙන පන්සලට යන්න පුළුවන් යනවා. මට පේන මායිමේ තියෙන හැම පන්සලකටම යනවා. මම මේ පොතුත් හදනවා. හදලා මේ හරි පණිවිඩය දෙනවා. මම එකතු කරගන්න ඕනේ අපේ හාමුදුරුවෝ හැමෝම එක වේදිකාවට ගන්න ඕනේ. තව ගොඩක් හාමුදුරුවෝ ඉන්නවා. මීමුරේ හාමුදුරුවෝ සෑහෙන උත්සාහ කරනවා. මීමුරේ හාමුදුරන්ට මම දැන් ලක්ෂයකට වැඩි පිරිසක් ඉන්නවා. සුදර්ශන හාමුදුරන්ට ඉන්නවා ලක්ෂ 2ක විතර පිරිසක් ඉන්නවා. කුමාර කාශ්‍යප හාමුදුරන්ට ලෝකෙ වටේම ඉන්න ලොකු පිරිසක් මම හිතනවා ලක්ෂ 5කට 10කටත් වැඩි ඉන්නවා කියලා. විශාල පිරිසක් ඉන්නවා අපිට ගණනය කරන්න බැරි තරම් ඉන්නවා ඒ හාමුදුරුවෝත් එක්ක. පිටිකර ගුණරතන හාමුදුරුවෝ විශාල පිරිසක් වෙනස් වෙලා තියෙනවා. වැඩිහිටි පිරිසක් වෙනස් වෙලා තියෙනවා. උන්වහන්සේ ගොඩක් ඔය භාවනා මධ්‍යස්ථාන වල එහෙම ආකල්ප වෙනස් වෙනවන හේතු වෙලා තියෙනවා. පිටිකර ගුණරතන හාමුදුරුවෝ වැඩලම අනුශාසනා කරනවා. මේ භවයේ පතන එක පිටිකර ගුණරතන හාමුදුරුවෝ අනුමත කරන්නේ නැහැ. මම පිටිකර ගුණරතන හාමුදුරුවෝ ගාව ගිහිල්ලා මුණ ගැහිලා
හොඳට ධර්මයේ හොඳට හඳුනාගත්ත උන්වහන්සේ දේශනා කරන ධර්මෙ මොකක්ද කියලා. උන්වහන්සේ එහෙම දෙයක් කිසි තැනක කතා කරන්නේ නැහැ. උන්වහන්සේ පැහැදිලිවම කියන උපාදානෙන් මිදෙන්න ඕන කියලා. උපාදානෙන් මිදෙන දෙයට කටයුතු කරන්න කියලා. ඉතින් මේ පණිවිඩය හොඳටම දෙනවා. මම හිතන්නේ අද අපේ රටේ ඊට වැඩි ඉහළින් ඉන ආවුදුරු අපි දකින්නෙත් නැහැ. අනිත් එක අපිට තේරෙනවා මීමුරේ ආවුදුරු සෑහෙන රංගිරි එතකොට ප්‍රඥා නාලිකා 3-4ක්ම විශාල මෙහෙවරක් කරනවා. ඒ විශාල පිරිසක් ඒ උන්වහන්සේගේ ඒ පණිවිඩය ගන්නවා. ඒ වගේම අපිට පේන සුබුති ආවුදුරු දකුණු පළාතේ විශාල සේවයක් කරනවා. ඒ වගේම අපිට පේන සමහර ආවුදුරුන් ඉතින් ඒ අල්ලගෙන තියෙන සමහර තැන් වැරදි වුණාට උපාදානය ගැන කියන දේ හරි. සමහර අයගේ ඒ දෝෂාරෝපණ මිනිස්සු නැගුවට මේ දුස්සීලයෙම කියලා කිව්වට සමහරකට බැලුවාම ධර්මයේ කිය දෙන පණිවිඩේ නිවැරදි. උන්වහන්සේගේ චරිත ස්වභාව පස්සේ දුවල වැඩක් නැහැ කවුරුත්. මම කියන්නේ දෙන පණිවිඩය ගන්න කියන එක විතරයි. මිනිස්සුන්ට කියන්නේ තමන් හැදෙන්න කියලා. අනිත් අයගේ පුජ්‍යලිකත්වය හඹාගෙන යන්න එපා. කවදාවත් පුජ්‍යල සරණ යන්නත් එපා. බුදුන් ඉන්නේ හැමෝගෙම හිතවලයි. හැමෝම තමන්ගේ සිත දැකලා සිතෙන් මිදෙන මාවත හඳුනගෙන තමන්ගේ හිත ඇතුලේ බුදුන් දකින්න කියලා කියන්නේ. neතේ බුදුන් දැක නිවන් දකින්න මගට එන්න කියලා. නැතුව මේ මැටි පිළිමේ බුදුන් දැක නෙමෙයි. මැටි පිළිමේ බුදුන් නැහැ. neතේ බුදුන් දැක නිවන් දකින්න එන්න කියලා. ඒ මාවතට එන්න කියලා හැමෝටම කරන්නේ දෙන්නේ. ඉතින් එතනට තමයි මිනිස්සු හැමෝම එකතු වෙන්න ඕනේ. අපි දකිනවා ගොඩක් ඉන්නවා මේ නම් විදියටම කතා කරාට මම සතුටුයි මට අපිට පුජ්‍යල මේ එකක් නැහැ. අපි කැමති පිරිසම එක වගේ කියන එක හැමෝටම දැනුවත් කරන්න. මේ හැමෝගෙම බණ අහන්න කියලා. මේ හැමෝගෙම බණ අහන්න. ඒතර අපේ බණ අහන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මේ හැමෝගෙම බණ අහන්න. මේ හැමෝම එක තැනක යන්නේ. එක තැනකට අරමුණු කරලා ධර්මය කියන්නේ. ඒතර තමයි වැදගත් වෙන්නේ. දිව්‍ය ලෝකෙට හැරිලා තියෙනවා සමාජයේ. මුස්ලිම් අය දිව්‍ය ලෝකෙට හැරිලා, ක්‍රිස්තියානි අය දිව්‍ය ලෝකෙට හැරිලා තියෙද්දි, හින්දු අය දිව්‍ය ලෝකෙට හැරිලා තියෙද්දි කොහොමද බුදුදහම දිව්‍ය ලෝකෙට හැරුණේ? එළියේ දිව්‍ය ලෝකයක් ගැන අපිට මේ දේවතා සංයුත්තේ මෙහෙම බුදුන් වහන්සේ එදා හිටපු අයගේ අධීර කීපයකට බුදුන් වහන්සේ කරේ හිත් හරෝපයක. බුදුන් වහන්සේ එදා කරපු එක කවුරු හරි දැක්කනම් හරි. බුදුන් වහන්සේ කරේ දැන් කෙනෙක්ට එකපාරටම මේ ගැඹුරු එක කියන්න බෑ. එතකොට මෙයාට එකපාරටම එයාගේ මට්ටමට කතා කරන්නේ. හැබැයි ටිකක් යනකොට එයාට දෙනවා හරි දේ. මේ හිතේ දකින්න බාහිර නෙමෙයි කියන එකට එයා එනවනේ ටික ටික. ආවට පස්සේ එයාට පේනවා දැන් බාහිර එනන් දෙයියොත් නැහැ. එයා ටික ගන්න. මුලින් ඔක එයාගේ වෙනස් කරන්න එයාට ප්‍රශ්න දාන්නේ නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මේ විචිත්‍රවත් ධර්ම දේශනා. කියන්නේ මුලින් අරක දේවතා සංයුත්තේ වගේ එකක් කියාගෙන තමයි යන්නේ. දැන් නිකන් අර හිත පහදවගෙන තමයි යන්නේ. හැබැයි ටිකක් කළා යනකොට බුදුහාමුදුරුවෝ එන්නේ අන්ත දෙකකින් මිදෙන්න. ඒකයි කියන්නේ මේ කියන්නේ මේ මොනවාද මේ අර ධර්මයක් දේශනා කරනකොට කියනවා මේ මහෝපදේශ 4ට මේ ධර්මයේ අනුගතයි කියලා. ඒ කියන්නේ මේ අන්ත වලින් මිදෙන බණක් තමයි බුදුහාමුදුරුවෝ අන්තිමටම මධ්‍යම ප්‍රතිපදාවෙන් බණ කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ බාහිරේ මුකුත් නැහැ. එතනට එනවා. ඊට පස්සේ හිතේ තමයි හැදෙන්නේ. ඊට පස්සේ එතනත් නැති වෙනකොට මධ්‍යම ප්‍රතිපදාවට එනවා. ඔතනට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ නවතින්නේ. බුදුන් වහන්සේ හැබැයි අතනින් තමයි ඉන්න තැනින් පටන් ගන්න. බ්‍රහ්මණ නම් බ්‍රහ්ම ලෝකෙන්. එයා යන්නේ සුගතිය කියලා හිතාගෙන ඉන්නේ එතනනේ. එතනම තමයි යට හොඳ විදියට පෙන්නගෙන එනවා කියාගෙන. ආවිලා ටිකක් කලකට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන අවසානයේ බලනකොට බාහිර නෙමෙයි හිතේ තමයි සේරම. මනෝපුබ්බංගම ධම්මා. මනෝසෙට්ටා මනෝමය එතනට එනවා. එතනට ආව ගාවම අර එළියේ නෑ මොකද. දැන් එළියෙන් ලෝකේ වහන්න එපා. රෝහිතත්තටත් ඒකයි කියන්නේ. රෝහිතට කියනවා රෝහිතත්ත එළියෙන් වහන්න එපා. බාහිරේ වහන්න එපා. හිතින් මෙදෙන්න ඕනේ. හිතින් ලෝකේ කෙලවරට යන්න පුළුවන් කියනවා. අන්න ගලවනවා. බුදුහාමුදුරුවෝ හැම තැනින්ම ගලවනවා. බාවාරි බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න එතකොට අපේ බ්‍රහ්මජාල සූත්‍රය ගත්තත් එතකොට මොගරාජට කියන ගත්තා. ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ. අවසානයේ මධ්‍යම ප්‍රතිපදාවට හම ශුන්‍යයි කියන ලෝකේ. මුකුත් නැහැ කියනවා. හිස් කියන එතනට ගන්නවා. එතකොට සාන්ත නිවිච්ච තැනකට ඇවිල්ලා තමයි ඒක ටික කියන්නේ. මුලින් ඉන්නේ ගිනිගත්ත හිතක්නේ. හැමෝම ඉන්නේ දැන් පෘථග්ජන මිනිස්සෙක් අද අපේ සමාජයේ ඊටියක් තියෙන ගිනි අරගෙන. එක්කෝ යා මොන හරි හිට කරන දේ ගැන හිතනවා. එහෙම නැත්නම් හිතනවා දැන් මේ මං ඉස්සරහට මෙහෙම කරන්න ඕනි කියලා හිතනවා. එහෙම හිතාගෙන යා ගිනි ගොඩක් හදා ගන්නවා. දැන් බලාපොරොත්තු ගොඩක් එක තමයි ගිනි ගොඩ හැදෙන්නේ. ඒක තමයි තණ්හාව කියලා යට තේරෙන්නේ නැහැ.
නමුත් එයා විසින්ම තමයි එයා වෙතන්ට දාගෙන තියෙන්නේ. මොන්ඩිසෝරි යන ළමෙක් ගත්තත් පහේ ශිෂ්‍යත්වයට යනකොට ඒ ළමයට දීලා තියෙන ඒ ළමයට ඉලක්කයක් දීලා තියෙන ඒ ළමයාත් ගිනි කොට කියන්නේ. ඊට පස්සේ ඕලල් කරන ළමයාට එනකොට නේ ඕලල් කරන ළමයාත් ගිනි කොට කියන්නේ. ඒල කරන ළමයාත් ගිනි කොට කියන්නේ. ඊට පස්සේ කසාද බලනකොටත් ගිනි කොට කියන්නේ. ඊට පස්සේ මධ්‍යම වයසට එනකොටත් මුණුබුරා එනකොටත් ගිනි කොට කියන්නේ. ඉතින් මේ මිනිස්සු කවුරුත් ගිනි කොටකින් මිදෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් උපාදානයේ මිදෙන එක ධර්මයේ කවුරු හරි කෙනෙක් හරියට පෙන්නනවා නම් එයාට දැන් අපි තුමු සල්ලි ටිකක් වැඩියෙන් තියෙනවා නම් එයාට මිල මුදල් එයාගේ ජීවන කටයුතු වලට තියෙනවා නම් එයාට උපාදානයක් කරගන්නේ නැතුව එයාට පුළුවන් තව කෙනෙකුට කන්න ටිකක් දෙන්න. හාමුදුරුවන්ට වුණත් දැන් ගොඩක් වෙලාට දාන දෙන්න ඕනි. මොකද හැමෝටම ඒක කරන්න හැකියාව ලැබෙන්නේ නෑ. අර වැඩියෙන් ටිකක් තියෙන කෙනෙකුට එහෙම කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක එයා උපාදානයේ නැතුව කරන එක එයාගේ ධර්මය දන්නවනම් විතරයි කරන්න පුළුවන්. නැත්තම් දානයක් දෙන්න බෑ. එයා කරන්නේ මේ පාපයක්. එයා කරන්නේ මේක දීලා අල්ලන ඊට වඩා ලොකු එකක්. ඔක අහනන විසාක ඔබ සෝවාන්. ඔබයි මේ දාන දෙන්නේ. ඊට කියන්නේ ස්වාමීනි මම උපාදානය නොකරගෙන දානය දෙන්නේ කියලා කියන්නේ. මම උපාදානය නොකරගෙනයි මේ දන් දෙන්නේ කියලානේ කියන්නේ. එතකොට ඒකේ තේරුම තමයි ඒක දෙන එකෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අද අපේ සමාජයේ තියෙන දුන්න එකෙන් බලාපොරොත්තු ගොඩක් තියෙනවා. දැන් උපාදානය නොකර දෙන දානේ කිසිම බලාපොරොත්තුවක් නැතුව දෙන එක තමයි සරල මනසේ අර මනසේ සුන්දරත්වයේ තියෙන එතන තමයි අර චතිත්ත පරියෝධපණන් තියෙන එතන. කාට හරි පුළුවන් ද දෙන්න කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. ඒක ඔහොම කියයි. නමුත් එයා ලක්ෂ ගාණක් වියදම් කරනකොට ඒක ආයි හම්බ වෙන්නේ නැහැ. නෑ මේ කියන්නේ අම්මා ගැන නෙමෙයි මේ සමාජය ගැන කතා කරන්නේ. මේ අම්මා දැන් මට නම් හිතෙන්නේ නැහැ කියනකොට අම්මා මමත්වයේ තුල ඉන්නවනේ. එතකොට අම්මා නිවන් මගත් නැහැනේ. අපි කතා කරන්න ඕනේ බහු වචනේ. ඒක වචනෙන් කතා කරන කෙනා ඉන්නේ ආත්ම තණ්හාව වැඩි වෙලා. කවුරු හරි කෙනෙක් මම කියන වචන කතා කරනවා නම් නිතරම දැන් හොඳට බලන්නකෝ දැන් අපි කතා කරනකොට අපි කියලා කියන්නේ. මම කතා කරන ධර්මයක් හරි අහලා බලන්න ඒකේ කොහෙවත් මම කියන්නේ කියන්නේ අපි කියලා. ඒකට හේතුව ආත්මීය සිත අපිව ධර්ම මාර්ගයෙන් ආත්මීය කියන්නේ අර උපාදානයේ වචනේ නොකිය උපාදාන කරන එක. මම සෝවාන් වෙනවා. ඒකත් උපාදානයක් තියෙනවා. මම රහත් වෙනවා කිව්වොත් ඒකත් උපාදානයක් තියෙනවා. දැන් මම නෙමෙයි වෙන්නේ. දැන් මං කැමති වෙලා ආස වෙලා. ඒක තණ්හා වෙලා. එතකොට ඒකේ අල්ලගෙන. අපි කියනකොට. දැන් අපි කියනකොට කෙනෙක් නැහැ. ඒක පොදුයි. සමාජෙම. ඒ සබහාදාම තමයි ධර්මය කියන්නේ. සබහාදාම කියන්නේ අපි. සබහාදාම වල තමයි අපිපත් වෙන්නේ. අපි නෑ. එතකොට මම නෙමෙයි. නෑ. ඒතර මම එයා දැන් අපි පුරුදු වෙලා තියෙනවා පොඩි කාලේ ඉඳලා මේ භාෂාව තුලිනුත් අල්ල ගන්නමයි. භාෂාවේ කතා කරනකොටත් මේ ඒ කතා කරන හැම වචනයකම අල්ලගත්ත දෙයක් තමයි කතා කරන්නේ. ඒ පුජ්‍යලය හඳුන්වන්නෙත් අල්ල ගැනීමේ භාෂාවයි. අල්ල ගැනීමේ භාෂාව අපි භාවිතා කරොත් වෙන්නේ අපි දැන් ප්‍රතිපදාව පුරුදු කරන්නත් ඕනි අත්හරින්න. හැබැයි අල්ලගත්ත වචනයත් අපි පාවිච්චි කරනවා. එතකොට අල්ලගත්ත වචනේ අපිට මතක් වෙනකොටම අල්ලගෙනත් ඉවරයි. අපි කොහොමද දැන් අත්හරින්නේ එතකොට? අත්හරින්න බැරි වෙනවා. එතකොට ඒක හරි සියුම්ම තියෙන ගැට ගැහිලා. මායයට ගැට ගැහෙනවා කියන්නේ බුදුන් වහන්සේ ආත්ම තණ්හාවටනේ. ආත්මයේ කොතනද එතන මායя. ආත්ම සිතුවිල්ල තිබ්බත් මායя. එතකොට මායя පංචමාරෝ ජිනෝනාතෝ කියලා පෙන්නන්නේ ස්කන්ධ මාර, ක්ලේශ මාර, මාර මාර, අபிසංකාර මාර කියන්නේ. මේ හැමතිස්සෙම රැස් කරනවා. දැන් මිනිස්සු බලන්නේ දැන් අපේ සාමාන්‍ය මනුස්සයන්ගේ ස්වභාවය තමයි ඉගෙන ගන්න රැස් කරන්න. නේ? හැම එකම රැස් කරන්න. එතකොට ඒකම තමයි හැමදේම මේ සිතේ ස්වභාවය රැස් කරන ස්වභාවය. සිත දැක්කොත් කෙනෙක් එහාට පේන්නේ රැස් කරනවා වෙනකොට හිත ඇතුලේ අස් කරගෙන කොහොමද මම මේක කරන්නේ? අන්න එතන තමයි ධර්මයේ තියෙන්නේ. දැන් එතන හරි සුන්දරයි. තමන්ට සිත තමන් දකිනවා. මට මේකෙන් ගැලවෙන්න බෑ. දැන් එකපාරක් හිතුණා මට දැන් දෙවෙනි පාරත් මට මේකමයි හිතෙන්නේ. තුන්වෙනි පාරත් මට මේකමයි දැන් හිතෙන්නේ. ඊයේත් මේකමයි මං හිතුවේ. මොකක් හරි දෙයක් ගැන ආයෙ හිතනවානේ. ඒකේ ඉතින් ගැලවෙන්නේ නැහැ කියලා තේරෙනවානේ. අපේ අර පෙර පුරුදු තමයි අපිට මේ වද දෙන්නේ. ඒක මායя කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මාර සංඥාවක් කියලා. පෙර හුරුව පෙර මතකේ
කලින් අපි පුරුදු කරපු විදියට අපේ හිත දිගටම ගලනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. අපේ දැන් අම්මට දැන් මේ මාර්ගයට තාම අම්මා අලුත් නිසා අම්මට තාම මාර්ගේ කාවැදිලා නැහැ හිතට. ඒක කාවදින්නේ නැහැ. අම්මා හිතට දැඩි දඬුව දැන් අතර භික්ෂුන් වහන්සේලාට දැඩිය දීලා තියෙනවානේ. ලස්සන පාටේ වඳින්න බෑ, ලස්සන සුවඳ විලවුන් ගන්න බෑ. රස කෑම ඉල්ලගෙන කන්න බෑ. කොණ්ඩේ පීරන ඒවා මොනවා හැඩ කරන ඒවා රූපලා ඒවා මොනවත් බෑ. උර දැඩි පාරක් දීලා තියෙනවා අර පුරුදු කඩන්න. මොකද ආසාව තුළ රැස් වෙන එක තියෙනවා. එතකොට භික්ෂුවක් පැවිදෙනකොටම ඒ මාර්ගයෙන් අයින්ට වෙලා අත්හරින්න ඕනේ සිතට එන සියලුම ආසාවන්. අනිත් පැත්තට යන්න. ඒක ටිකක් හරි සියුම් දැන් ගිහියන්ට මේක කරන්න පුළුවන්. හැබැයි ගිහියන් ගොඩක් කරට උපක්‍රමශීලී වෙන්න ඕනි. ධර්මයේ හොඳට එයා එතන පිටව ගන්න ඕන තැන දැන ගන්න ඕන. දැන් භික්ෂුණාංශයට කියන්නේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි කියලා කියනවානේ. ඒතකොට පටිසංකා කියන්නේ අත්හැරලානේ සිවුර අඳින්න ඕනේ. අත්හැරලා ඒකට ආශ කරන්නේ නැතුව සිවුර අඳින්න ඕනේ. ඒතකොට අත්හැරලා දානේ වල දාන්න ඕනේ. පිණ්ඩපාත. අත්හැරලා තමයි හැමදේම දැන් සේනාසනෙත් අත්හැරලා තමයි ඉන්න ඕනේ. මේ මගේ කුටිය කියලා එහෙම බෑ. දෙන කුටියක ඉන්න ඕනේ. නැත්තම් ඒක මොන හරි ඒ අත්හැරලා තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ මේ මගේ සෙරප්පු දෙක තියෙනවා. මට ඒක නැතුව යන්න බෑ. මගේ කුඩේ තියෙනවා. ඒක නැතුව යන්න බෑ. වික්ෂුවක් වුණත් අත්හරිනමකට එන්න ඕනේ. ඒ අර බාහිරේ බඩමුට්ටුවෙන් එහෙම සීමා කළාට හිත ඇතුලේ ඒත් ඇල්ලගෙන ඉන්නවා. දැන් ගිහියෙක් නොවුනත් පැවිදි වුණත් සෙරප්පු දෙකට සමානලාට ඇල්ලලා ඉන්නවා. සමහරට කුඩේට ඇවිල්ලා ඉන්නවා. මේ පාට ලස්සනයි. ඒ කුඩේම මට ඕනි කියන එක තියෙනවා නම් ඒ භික්ෂුව තාම මාර්ගේ නැහැ. එතකොට මාර්ගයේ එයාම හදා ගන්න ඕන එක. තමන්ම දකින්න ඕනේ තමන්ගේ හිතේම අල්ලගෙන තියෙන. දැන් ගිහියන්ට හොඳ මේ ලොකු ශක්තියක් වීරියක් තියෙනවා නම් මේ සෝවන් මාර්ගයෙන් ඵලයක් ගන්න පුළුවන්. සෝවන් ඵලයකට එන්න පුළුවන්. අතන මේකේ වැදගත් වෙන්නේ සෝවන් ඵලයටත් වැඩිය මාර්ගයට එන එක. අපි දකින්නේ මේ මාර්ගය තමයි වැදගත්. අද ගොඩක් අයට මාර්ගය නැත්තේ. මුළු සමාජයම මාර්ගයට ගන්න ඕන කමක් තියෙනවා. ඒ වෙනුවෙන් ඵලයක් නෙමෙයි ඒ වුණාට අපිට වැදගත් වෙන්නේ මාර්ගය විතරයි. ඒ කියන්නේ දැන් ওই සම්මුතිය තුළ කතා කරනවානේ දැන් මිනිස්සු හදාගත්ත දිව්‍ය ලෝකයක් ගැන කතා කරනවා. ඒ දෙයියොත් උපාදානයේ ඉන්නේ. එයාත් මරබියේනේ ඉන්නේ මරේ කියලා. දැන් ওই බ්‍රහ්ම ලෝකයක් ගැන කතා කරනවානේ ওই බ්‍රාහ්මණයෝ ටික. ඒගොල්ලොත් ඉන්නේ මරබියේ එයාත් බ්‍රහ්මයාත් උපාදානයෙන් ඉන්නේ. යානි ස්කන්ධයක් තියෙනවානේ. දෙයියන්ට තු ස්කන්ධයක් තියෙනවානේ. ඒ දෙගොල්ලම උපාදාන කරගෙන ආයනේ. සක්‍ර දේවේන්ද්‍රයන් දිව්‍ය ලෝකේ ඉන්න ප්‍රධානියා. එයා ඉන්නේ ලොකු තණ්හාවක ඉන්නේ. ඒක නැති වෙයි කියලා. එයාත් ඉන්නේ උපාදානෙන්නේ. ඒගොල්ලෝ කෙලෙස් ගුලිනේ තනි කර. එතකොට දැන් පෙරේත දැන් කතා කරනවානේ දැන් අනිත් පැත්තට කතා කරාම මායя කියලා කතා කරනවා නිවේ පැත්තට දාලා. එතකොට දැන් ඒ කතා කරත් එයාත් ඉන්නේ උපාදානෙන්නේ. එයාත් ඉන්නේ මරබියෙන්නේ. එයාත් අල්ලගෙන ඉන්නේ. එතකොට දැන් මේකේ කියනවානේ දැන් බ්‍රහ්මයාට බ්‍රහ්ම ලෝකයේ ඉන්න මහා බ්‍රහ්මයාවත් සක්‍ර දේවේන්ද්‍රයාවත් ඔය දිව්‍ය ලෝකේ ඉන්න ප්‍රධානියාවත් නැත්නම් මහා මාරයාවත් අතන ඉන්න ප්‍රධානියාවත් මේ කවුරුත් නෙමෙයි ලොකු ඒ ඔක්කොම ලොකු බුදුන් වහන්සේනේ. ඒකට හේතුව ඒගොල්ලෝ උපාදාන කරගත්ත අය බුදුන් වහන්සේ උපාදාන නැති කෙනා. ඒ කවුරුත් ලොකු නෑනේ. එතකොට මේ මිනිස්සු මෙතන උපාදානය කරගන්න නැති වෙනකොට මෙතනින් උපාදානය කරන්නේ නැති වෙනකොට අරගොල්ලෝ ඔක්කොම මෙයාට වඳිනවා. බ්‍රහ්මයාත් වඳිනවා, සක්‍රයාත් වඳිනවා, මාරයාත් වඳිනවා. ඒකට හේතුව මෙයා උපාදාන කරන්නේ. හැබැයි මාර මේ ඔක්කොම මේ සම්මුතිය තුළින් ඔය පෙන්නේ බුදුන් වහන්සේ සම්මුතිය තුළ මිනිස්සුන්ට ඔක පෙන්නනවා. එහෙම කතා කරලා ඒකෙන් තමයි මිනිසුන්ගේ හිත ගලවන්නේ. එහෙම කියලා. දෙයියෝ ගැන කියලා දෙයියෝ ලොකුවට කතා කරලා ඊට පස්සේ කියනවා ඊට වැඩිය ලොකුයි කියනවා මේ එක මොහොතක් මේ සිත දැකලා කටයුතු කරනවා. නැත්තම් කියන ඔක්කොම දාන ආනිසංස ටික ලොකුවට කියලා අන්තිමටම කියනවා මේ එක මොහොතක් මෙහෙම ඉන්නවා නම් කුසලයේ වඩනවා නම් ඒක තමයි කියන උසස්. අර දාන ඔක්කොටම වැඩිය ඒක උසස් කියන. එතකොට දාන ආනිසංස සේරම ලොකුවට කියලා අන්තිමටම අර එකක් කියනවා. මේ එකක්වත් නෙමේ වැදගත් එක මොහොතක් මේ නිවනට අරමුණු කරලා සිත කුසලයේ වඩන්න කියන එක.
එතකොට දානය ගොඩාක් ලොකුවට කියලානේ කියන්නේ. මේ දානෙට වැඩිය 100ක් මෙහෙම සිල්වත් අයට දෙන දාන ඊට වැඩිය උසස් ඊට වැඩිය මගපල්ලාපීට දෙන එක උසස් ඔහොම කියනවනේ. අන්තිමට කියනවනේ මෙහෙම කියලා. අවසානයේට කියනවනේ මේ එක දානයකටත් වැඩිය උසස් කියනවා. අර කුසලයේ එක මොහොතක් වඩනවා. එනකොට අපේ මිනිස්සු දැන් අරක කියන්නේ නැතුව අර අන්තිමටම කියනවානේ මේ එක්කොටම වැඩිය වැදගත් අර එකක් දෙන කියලා බුදුහාමුදුරුවෝ කියපු අර ටික කියනවා. මේන් 100ක් දෙනවට වැඩිය මේන් 1000 ඊට වැඩිය එක රහතන් වහන්සේ නමකට දෙන එක උසස් ඊට වැඩිය එක මෙහෙම දෙන එක කියලා කියනවා. ඕක කියලා අරක කියන්නේ නැහැ. ඒතර දානෙ විතරක් දෙනවා කියලා හිතනවා මිනිස්සු. මිනිස්සු ගොනාට අන්දලා තියෙන්නේ. අය ඔක්කොම කියලා බුදුහාමුදුරුවෝ නවත්තන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන එක මොහොතක් මේ කුසලයේ පිටාන කියලා. මේ සිත දැකලා මිදෙන එක මොහොතක් කරන්න කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. අපේ දැන් ගිහියන්ට බණ කියන්නේ අර දානානිසන් ටික විතරයි. බුදුහාමුදුරුවෝ ඒක කියලා නැවැත්තුවේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා අන්තිමටම නෑ එක මොහොතක් හිත දැකලා මිදෙන. තදිත පරිවදප්පන එක මොහොතක්. නමුත් අපේ දැන් මේ ගිහියන්ට එන ඒක තමයි කියන්න ඕනේ. දාන මුකුත් දෙන්නට වැඩිය වැදගත් වෙන්නේ එක මොහොතක් හිත දැකලා මිදෙන එක. අම්මලාට ඒක කියන්නේ නැහැ නේ හාමුදුරුවෝ බලන්න. අම්මට කියන්නේ දානේ කතාව විතරයිනේ. ඇයි අර අන්තිම එක කිව්වේ නැති කියලා අහන් ටොක්ක්ක් අයින් හිතන. එතකොට ඒ කියපු කෙනාට පු탁ජනෙක් නෙමෙයි අකා කියන්නේ. ඉතින් පු탁ජනෙ ඉන්නේ. ඉතින් මෙහෙමයි ගිහියන්ට වෙන ලොකු අයින් කියන එක නෙමෙයි මම මේ කිව්වේ. දැන් සාමාන්‍ය පොඩි කෙනෙක් වරදක් කරොත් ලොකු අය ටොක්ක්ක් අයින්වනේ. මම කියන්නේ උපාද භික්ෂුවක් ඉන්නවනේ. ඔය පොඩි ආමතුරුන්ට ටොක්ක්ක් අයින්නවනේ. ආ උපාද භික්ෂුවටවත් දන්නේ නැති නිසා තමයි උපාද භික්ෂුව ටොක්ක් අයින් නැත්තේ. නැත්තම් කියනවා ඔය සාමණේර නැත්තම් කියනවා ආවුස්මතුන් මෙහෙ වඩි මොකද්ද මේ කිව්වේ? අර උපාසකයාත් නොම ගැව්වා නේද? කෙනෙක්ගේ හිත දෘෂ්ටියට ගත වීම බුදුන් වහන්සේ පෙන්නේ මහා පාපයක් කිය. ඔබ වහන්සේ බණ කියන්න කියලා මහා පාපයක් කරගෙන්නේ. උපාද භික්ෂුවට කියතේ. ඒ කියන්නේ කෙනෙක්ගේ දෘෂ්ටිය වහනවා කියන්නේ මේ ශාසනය තුළ විශාලම පාපේ. භික්ෂුන් වහන්සේලාට අද ඇවිල්ලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ අවබෝධයක් නැතුව ධර්ම දේශනා කරන්නේ අනේකෙන් භික්ෂුන් වහන්සේලා විශාල අගතියකට වැටිලා තියෙනවා. පිරිහීමක්. ඇත්තටම නොදැන කියපු නිසා සමාවක් තියෙනවා. උන්වහන්සේලා දැන් දැනගෙන සමහරලාට ඒවා හදාගන්නේවා තියෙනවා. සමහර ආඳුරුල් හදාගන්නවා. හදාගෙන පස්සේ ඒක නිවැරදි කරගෙන ඒ හරි විදිහට ධර්ම කියනවා. ඉතින් එවැනි භික්ෂුන් වහන්සේලාට නම් ඇත්තටම එවැනි අකුසලයකට ලක් වෙන්නේ නැහැ. නමුත් අර දැනම මේ දේ කරනවා සමහර අපි දකිනවා මහා තෙරවරු වගේ දැන් අර මිනිස්සු අතර ප්‍රසිද්ධයි. දැන් අර කලින් කිව්ව විදිහටම කියන්න එහෙම හිතනවා අර අර මාන්නය තුල ඉර වෙලා. පොටලි භික්ෂුව වගේ. ඒ ආහඳුරන්ට නම් ඉතින් ගැටලු සහිතයි. ගැටලු සහිතයි. එතකොට මොකද පිරිහීමක් තමයි පේන්නේ. අම්මට තියෙනවා ගැටලුවක් මේ අම්මට බේර ගන්න බැරුව ඉන්නවා මම මොකද්ද කරන්නේ කියලා. අම්මගේ හිත ඇතුලේ එහෙම ගැටලුවක් තියෙනවා. අම්මට ගැටලුවක් තියෙනවා. මම දැන් මොකද්ද කරන්නේ කියලා අම්මට දැන් හිතා ගන්න බැරුව ඉන්නවා. ඔව්. ඔව් අම්මට දැන් මේ ධර්මයේත් එක්කලා මම කොහොමද පුහුණු වෙන්නේ කියලා අම්මට ගැටලුවක් තියෙනවා. අම්මගේ අභ්‍යන්තරයේ අම්මට කෑරෙන ගැටලුවක් අම්මගේ හිත ඇතුලේ කකියනවා මේ මම දැන් කොහොමද මේ මාර්ගයට මං එන්නේ මං කොහොමද මම මොකක්ද දැන් කරන්නේ මම කොහොමද මාර්ගයට කටයුතු කරන්නේ අම්මගේ හිත ඇතුලේ දෙවිඩියාවකටපත් වෙලා ඉන්නවා මොකද එක පැත්තකින් පුතා කියනවා මෙහෙමයි කියලා එක පැත්තකින් කාලයක් තිස්සේ කරපුවා තියෙනවා මෙහෙමයි කියලා දැන් මේකේ අම්මා අතරමං වෙලා ඉන්නවා අම්මගේ හිත ඇතුලේ හිත පිහිටව ගන්න ඕනේ විශ්වාසයක් කොතනකට හරි එක තැනකට මම හිත තියෙන තැනනේ එතන හරි භයානකයි. එතකොට මොකද අපේ ජීවිතය ගැන අවධානමක් මෙතන තියෙනවා. අපි මැරෙනවා කොයි වෙලාවෙ හරි. මැරෙනකොට අපිට වෙලාවක් නැහැ ඒව ගලප ගන්න. එතකොට අපි කලින් හිතාගත්ත මොන හරි දෘෂ්ටියකට ඉර වෙන්න පුළුවන්. එතකොට අපිට විශාල අර අශෝක අධිරාජ්‍ය නිරේට ගියා වගේ වෙනත මල්ලිකා දේවිය ගියා වගේ ලොකු අගතියකට වැටෙන්න පුළුවන්. අම්මා භයානක තැනක හිත දැන් අම්මගේ කටයුතු වෙනවා. මට ඒක දැනෙනවා. ඉතින් අම්මා භයානකමින් මුදව ගන්න ඕනි කමකුත් තියෙනවා. අම්මට අම්මගේ භයානකකම ඉන්න තැන තේරෙන්නේ නැතුණාට ධර්මය අවබෝධ වුණු කෙනෙක් විදිහට මම දන්නවා අම්මා ඉන්න භයානක තත්ත්වය. ඒක කෙනෙක්ට හොඳ නැහැ. ඒක නිසා ඒ කෙනාට හරි තැන ඒ කෙනාගේ පිරිසුදු කරන්න ඕනි කමක් තියෙනවා. මොකද කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් කියන්නේ ධර්මය අවබෝධ වුණු කෙනෙක්. කල්යාණ මිත්‍රයෙකුට බෑ අනිත් කෙනාගේ ස්වභාවය දැනි එයාව නොමග යවන්න. එහෙම කරන්න හැකියාවක් නැහැ. මෙතන කුජල භාවයක් නෑ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මෑණියෝ දුෂ්ටිකයි කියලා අත්හරින එකක් නැහැනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්තිම මොහොතේ පිරිනමන මනේ මංචකේ තිබ්බානේ මිත්‍යා දෘෂ්ටික තමන්ගේ මවට යම් සංඥාවක් දෙන්න ඕනි කියලා නිවැරදි පැත්තකට නේ.
ගන්න උත්සාහ කරනවා. ඔව් ඒ නමුත් මෙතනදී පුජ්‍යල භාවයක් නැහැ. ඇත්තට මෙතන තියෙන්නේ අර අපි මේ අවබෝධය තුළ දකින්න පරම සත්‍යයක් දකින්න ලෝකයේ තියෙන ඒ සත්‍ය තමයි වැදගත් වෙන්නේ. නැතුව මේ මෙතන පුජ්‍යලේ අරගන්න එකට නෙමෙයි තියෙන්නේ. ධර්ම අවබෝධුණු කෙනෙක් කවත් කෙනෙක්ගේ පුජ්‍යලත්වයක් උඩ යන්නේ නැහැ. විශේෂයෙන් ධර්ම කාරණයක් එහෙම යන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ ධර්මයේ කියන්නේ හිස් තැනක්. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. සබා දහමයි. ඒතකොට සබා දහම තුළ හුළඟ වගේ. Taman කියලා කෙනෙකුත් නැහැ. ඒතකොට අනිත් කෙනා කියන්නේ සබා දහමේ කොටසක්. ඒතකොට සබා දහමට අවඩක් කරන්නේ කවදාවත්. එතකොට මෙතන මිනිස්සුયો දෙන්නෙක් නැහැ. එතකොට අම්මගේ හිත ඇතුලේ තියෙන දෙගිඩියා විශාල හානියක් තියෙනවා. අම්මට ලොකු ගැටලුවක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් අම්මගේ හිත ඇතුලට අම්මා නිවැරදි ස්වභාවයේ අම්මට දැනෙන ස්වභාවය අම්මා මං හිතන්නේ කතා කරන්න ඕන. අව්‍යාජව. ඒ කියන්නේ අව්‍යාජව කතා කරොත් තමයි අම්මට ওই ගැටලුවට විසඳුමක් හම්බ වෙන්නේ. අපි තුන් පටාචාර්ය යමක් කියනවා නම් බුදුන් වහන්සේට ස්වාමීනි කියලා ඒක අව්‍යාජව වුණොත් තමයි පටාචාර්යට විසඳුමක් හම්බ වෙන්නේ. කිසා ගෞතමී කියනවා නම් ස්වාමීනි මේ කියලා මේ තමන්ගේ අර මරුණු දරුවගේ ඒ ප්‍රශ්නේ හරියට කිව්වොත් තමයි බුදුන් වහන්සේ ඒකට හරි උත්තරේ නිවැරදිව දෙන්නේ. ඒ වගේ අම්මගේ දැන් හිතේ තියෙන දෙගිඩියාව තියෙන තැන හෙලි කරන්න ඕනේ. උපාද භික්ෂුවට ආස්මුතුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ උපාද භික්ෂුව එයාව ගොඩ දාන්න නම් එයාව එලි කරන්න ඕනේ. කතා කරන්න ඕනේ. දැන් අම්මට තියෙන ගැටලුව මේ අපි ධර්මයේ පැත්තේ ඒව විතරයි කතා කරන්නේ. ධර්මයේ ගැන කතා කරන්නේ. අම්මට ධර්මයේ ගැන අම්මගේ දෙගිඩියාව අම්ම නිදහස් කරගන්න ඕනේ. ඒක එක ෂණයෙන් කරන්න හැකි වුණත් ඒකට හරි පිළිවෙලක් ඕනේ. හිතන්න අම්මගේ හිත ඇතුලේ පිරිසුදු වෙලා නැහැ. අම්මගේ හිත ඇතුලේ දැන් කතා කරන මේ පැත්තෙන් කතා කරන අපේ ස්වභාවය අපි දැන් කිසිම දෙයකට ඇලිලා නැහැ. එතකොට අපි දෙයයන්ටවත් ඇලිලා නැහැ. ඒ කතා කරනකොටත් තේරෙනවා බාහිරින් දෙවියෝ කෙනෙක් ගැන අපිට අදහසක් නැහැනේ. ඒක සිතුවිල්ලක් විතරයි කියලා අපි සම්මුතියෙන් දකින්න හැමදේම පෙර අපිට සමාජයෙන් දීපු සම්මුතියක් නේ දෙයියෝ ඉන්නවා කියප එක අපි දැකලා නැහැ. මං අද වෙනකන් දෙයියෙක් දැකලා නැහැ. පෙරේතෙක් දැකලා නැහැ, මාරෙක් දැකලා නැහැ, මොකෙක්වත් දැකලා නැහැ. ඇත්ත කියන්නේ මං ඉපදෙලා අවුරුදු 46ක් වෙනවා. 74 ඉපදිලා අද වෙනකන් ඔය කියන එක්කෙනෙක්වත් අපි දැකලා නැහැ. අපිට ප්‍රත්‍යක්ෂ ධර්ම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ ධර්ම තුළ බුදුන් වහන්සේ කියනවා ඇහුවත් පිළිගන්න එපා, කිව්වත් පිළිගන්න එපා නේ. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දැන් මේක සාන්දිටික ධර්මයක්. ඒක මේ මොහොතේම තමන්ට අවබෝධ වෙන එකක්. අපි මොකටද නොදකින්න දෙයියෝ අපිට වැඩක් නැහැ. අපිට තියෙන හිතේ කෙලෙසෙන් ඉවද ගන්න එක නම් අපිට වැඩක් නැහැ නේක. අපිට ඒක දැනෙන්නේ සම්මුතිය තුළ මිනිස්සු දාපු සිතුවිල්ලක් කියලා. අපි සිතුවිල්ලකට අපි මොකටද ඒක මෙහෙම වහල් වෙන්නේ? අම්මට පිරිසිදුවට එතනට එන්න පුළුවන් නම් අම්මගේ දෙගිඩියාවට විසඳුමක් හම්බ වෙනවා. දෙගිඩියාව නෑනේ. එක පැත්තකින් අම්මට දිව්‍ය ලෝකේ නැති කරගන්න බෑ. දිව්‍ය ලෝකෙ නෑ අම්මට දිව්‍ය ලෝකේ නැති කරගන්න බෑ. දිව්‍ය ලෝකයක් අම්මට දිව්‍ය ලෝකයක් එළියේ තියනවා කියලා ඒක නැති වෙන්නේ නෑ. ඒක ඒ වුණාට අම්මගේ හිතින් නැති කරගන්න බෑ. මරුණට පස්සේ හොඳ තැනකට යයි කියලා හිතනවා. මම මෙහෙමයි. මම දිව්‍ය ලෝක ගැන හිතන්නේ නෑ. මෙහෙම දෙයක් අම්මා දැන් ඒ කියපු උත්තරේ තුළ හිත දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මොකක්ද තමයි බලාපොරොත්තු හිත දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දැන් එතකොට අම්මා දැන් අපි හිතමු දැන් කියපු උත්තරේ ගමු පොඩ්ඩක්. ඒකට අම්මට විශ්වාසයක් තියෙන්න ඕනේ මෙන්න මෙහෙමද සුගතියක් ගැන. මේ සුගතිය බුදුන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා. අන්නේ විශ්වාසය තියෙනවා. මොකද මිනිස්සුන්ගේ මනස ස්වභාවය තමයි අන්තේ හිර වෙන එක. එක්ක දිව්‍ය ලෝකයක හරි මේ හිර වෙන එක මනසේ ස්වභාවය. නෑ ඒක නැති වුණොත් මේ මනස අසරණ වෙනවා. මම හිතන්නේ කියන එක මට මොකද වෙන්නේ කියන එකයි අතර තියෙනවනේ. එතකොට මට මොකද වෙන්නේ?
දැන් මට දිව්‍ය ලෝකෙත් නැත්තම් මට මොකද වෙන්නේ? අනිවාර්ය නිරේද එතකොට. අන්න ඒ වගේ ප්‍රශ්නයක් එනවනේ. එතකොට මට මොකද වෙන්නේ? දැන් මම ඉන්නවනේ මම නැති වෙන්නේ නැහනේ. එතකොට මම මොකද වෙන්නේ? දැන් අම්මා හෙට මැරුණොත් මොකද වෙන්නේ? අම්මා හෙට මැරුණොත් අම්මට දිව්‍ය ලෝකයක ඔළුවක් තිබ්බොත් ඒ හැරි යනවා. නිරේක ඔළුවක් තිබ්බොත් ඒ හැරි යනවා. හැබැයි මේ දෙකම නැතුව අම්මගේ අර මම ඉන්නව මම මැරෙනවා කියන අදහස නිසා අම්මට අනිවාර්ය දුගතියකට යටෙනවා. අම්මව ගොඩ ගන්න පුළුවන්. දැන් අම්මට ගොඩ අම්මා තාම දන්නේ නැහැ අම්මට වෙන දේ. ඒකයි අම්මට තමයි පෙන්නන්නේ S2 අරින්න හදන්නේ. මේව වැහුවට වැඩක් නැහැ. කතා කරන්න ඕනේ එලිපිට. හෙට අම්මා මැරුණොත් අම්මට දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා අදහස තිබ්බොත් අඩු ගන්න ඒක හරි පිහිටනවා. ඒක ඇත්ත කියන්න ඕනේ. ඒ වගේම අම්මට නිරයක් ගැන අදහසක් තිබුණොත් ඒ හරි යනවා. හැබැයි ওই දෙකම නැතුව මට මොකද මම මැරෙනවා කියන අදහස තියෙනවනේ. මේ මට මම මැරෙනවා කියන අදහස තියෙනවනේ. ඒ තුල අනිවාර්ය නිරයට යනවා. නෑනේ ඉන්නවනේ. අයි මම ඉන්නවා කියන හැඟීම අම්මට තාම තියෙනවනේ. අම්මා අද මේක සිතුවිල්ලක් නෙමෙයි. නිවන කියන්නේ මනක් කල්පිත නිවනක් නෙමෙයිනේ. මනෝමය නිවනකුත් නෙමෙයිනේ. දැන් රහතන් වහන්සේලා කියලා කියාගත්ත නළුවෝනේ. ඒගොල්ලෝ රහත් වුණු විදිහ රඟපානවානේ. ඒතර මනෝමය රහතන් වහන්සේ නමක්නේ. ඒ නළුවොත් නාට්‍ය වල රඟපානවානේ රහතන් වහන්සේලා වගේ. ජාතක කතා. ඒතකොට ඒගොල්ලෝ රහත් වෙලා නැහැනේ. නමුත් ඒගොල්ලෝ නිකන් අර මේක මවාගෙන නින්නේ රහතන් වහන්සේලා මෙහෙමයි කියලා. ඒක රහත් වීමක් නෙමෙයිනේ. කෙලස් තියෙනවනේ. කෙලස් නැති වෙලා නැහැනේ. දැන් ඒ වගේ අපි කෙලස් නැති වෙලා නැතුව අපි එහෙම හිතුවට වැඩක් නැහැනේ. ඒක අපේ සබාධම් වෙලා නැහැනේ. ඒක වෙන්නේ නැහැනේ. එහෙම. එතකොට අපි ඉන්නේ අවදානම් කලාපයක. එතකොට අපි ඉන්නේ අපිට සුගතියක් නැහැ, දුගතියක් නැහැ. මෙතන අපි මම කියන කෙනා මේ මරබිය තියෙනවා. මේ මට මොකද වෙන්නේ කියන එක මම මිදිලා නැහැ. ඒකට මට තියෙන බීතිය නිසා මම ඒ ගින්නට අහු වෙන තේජෝ ධාතුවට අහු වෙනවා. මම ඒක නිසා අනිවාර්යෙන් දුගතියක උපදිනවා. දැන් මාව කොට දාන්නේ කවුද? මෙන්න මේ අවස්ථාව මේ තියෙන භයානකකම මේක දකින්න ඕනේ තැන. මේක නිසා තමයි මේ කතා කරන්න හිතුවේ. මෙතන විසඳුණු කෙනා හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මෙතන විසඳුණු නැති කෙනා ඉන්නේ ප්‍රශ්නාර්ථයක. හිතුවා කියලා නිවන් දකින්නේ නැහැ. හිතුවා කියලා හිට නිවන් දකින්නත් බෑ. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ නිවන් දකින්න උත්සාහ කරාට නිවන් දැක්කේ නැහැ. නමුත් අවසානයේ අත්තරියට පස්සේ නිවන් දැක්කේ. අන්නේ පස්සද්දේ නිවන් දැක්කේ. ඒකට වීරිය කරයි කියලා නිවන් දකින්නෙත් නැහැ. හිත දකින්න උත්සාහ කරන එක වෙනයි. මාර්ගය කටයුතු කරන එක වෙනයි. නමුත් මම තාම හැංගීම තියෙන නිසා මට තාම කෙලස් තියෙනවා. රාග දේශ මොහ තියෙනවා. මට ද්වේෂය උපදිනවා. මට ආසාව ඇති වෙන ඇඳුමට හරිය. ආසාව ඇති වෙනවනේ කැමකට ඇඳුමට ඇති වෙන. දැන් අම්මා ගාව නැතිනම් එහෙම මුකුත් නැතිනම් අම්මා මස් මාළු කන්නේ නැහැ කියන එකවත් වෙන්නේ නැහැ. අම්මා ඕන දෙයක් කනවා. අල්ලගත්ත කෙනෙක්ට මම ඉන්නකම් විතරයි යන්නේ ඒ දේ තියෙන්නේ. බුදුන් වහන්සේ සියලු ආහාරය විතරයි. ඒක පුත්‍ර මාංශ ආහාරයෙන් බුදුහාමුදුරු පෙන්නන ආහාරය විතරයි මානෙනි කියන්නේ. ඒක බේරන්න එපා කියන මොනවද කියලා. මේක මස් මාළුද මේක එළවලුද බිත්තරද මේක පිලී රහද ඒ රහවත් බලන්න එපා කියනවා. රසරාග පටිසංවේදීනි කෑමක් පාත්‍රයට කවුරු හරි බෙදුවා නම් ඒකේ අර ලාදුරු රෝගියාගේ ඇඳිල්ල වැටුණත් ඒක පැත්තකින් තියලා කෑවා මිසක් පිළිකුල් කරේ නෑ. දර අපිට එහෙම අදහස් තියෙන්න බෑ. අපි ගාව ඒ කියන සුගතිය තියෙනවා නම් ඒ සුගතිය ඒ තුල එයාට එහෙම අදහස් තියෙන්න බෑ. ඒ තියෙන තාක්කල් අපි එතන නැහැ. ඒකයි මේ ගැටලුව තියෙන්නේ. මේ අන්තවාදී පැත්තකට කිසිම තැනකට හරවන්නේ නැහැ මම මේ කතා කරන එක. මේ කතා කරන එක මට පැහැදිලිව විවෘතව කියන්න ඕනිකම තියෙනවා. කිසිම තැනකට යන්න බෑ අපිට. මේ මාර්ගය තුල. කිසිම තැනකට යන්න හැකියාවක් නැහැ. ගියොත් වෙන්නේ අපි නිරේට වැටෙනවා. ඒක එක්ක අපි දිව්‍ය ලෝක යන්න ඔළුව තියාගෙන මේ භයානකම තේරුම් ගන්නවා. මේක මාර්ගයේ තුල මධ්‍යම ප්‍රතිපදාව ආර්ය භූමියේ මාර්ගයේ තුල සුගති පරායනය කියන එක අන්තක නැහැ. ඒක අන්තක ගියොත් දුගතිය තියෙනවා. ඒකයි අශෝක අධිරාජ්‍යත් දුගතියට යන්නේ.
ඒක මවලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඇතුලේ කොහේ හරි අන්තයක් තිබ්බොත් දුගතියට යනවා. මාලිකා දේවියත් ඒකයි නිරේට යන හේතු වෙන්නේ. මේක පෙන්වන්න ඕනි කෙනෙකුට. ඒ කියන්නේ මේක තමන්ට දැනෙනවා නම් තමන්ට කියන්න පුළුවන්. නැත්තම් එයා කියන්නේ කාටවත් එමෙයාට දැනෙන්නේ නැති නිසා. අන්තක තිබ්බොත් තමයි මේකේ විසඳුම් දෙකක් තියෙනවා. විසඳුම් දෙකක් තියෙන එකක් කර්මඵලයි. අනිත් එක හේතුඵලයි. මේකේ විසඳුම තියෙන්නේ මෙතනයි. දැන් කර්මඵලය තුළ තමන්ගේ විශ්වාසයක් තියෙනවා මේ තමන්ට මේ කර්මය විපාක දෙනවා කියලා. මේ කර්මය විපාක දෙනවා කියන එකනේ තියෙන්නේ. ඔව්. ඒකතර අම්මා කියන දේ හේතුව ඵලයයි කියමුකෝ. දැන් ආර්ය භූමියේදී මේ අන්ත දෙක නැහැ කර්මඵලය නැහැ. එයාට මොකද විපාකයක් ගැන කතාවක් නැහැ. හොඳ තැනක යන්න ඕනි කියලා අදහසක් නැහැ. හොඳ දෙයක් වෙන්න ඕනි කියලා අදහසකුත් නැහැ. හොඳත් එකයි නරකත් එකයි අන්තයක් නැහැ. ඒකට ඒ කර්මේ තියෙනවා. එහෙමද? නැහැ. දැන් හොඳත් එකයි නරකත් එකයි කියන්නේ අන්තයක් නැහැ. යාට කොහෙ ගියත් එකයි අන්තයක් නැහැ. එතකොට යා එන්නේ සුගති පරායනයි යා මාර්ගයේ ඉන්නේ සෝවාන් වෙනවා. අන්ත නැති තැන සෝවාන්. යාට දිව්‍ය ලෝකෙත් එකයි නිරෙත් එකයි. එහෙම කතාවක් යාට නැහැ. අත කිව්වත් එකයි නැත කිව්වත් එකයි හොඳ කිව්වත් එකයි නරක කිව්වත් එකයි අටලෝ දාමින් කම්පා නොවන කියන්නේ ආර්ය භූමිය. කියන එක තේරෙනවද අම්මට? මේ අම්මගේ ජීවිතේ වටිනාම ප්‍රශ්න මේ කතා කරන්නේ. මේකේ සුගති පරායන පැහැදිලිව කියනවා නම් අම්මේ මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. අම්මා හිතේ විශ්වාසයක් තියෙන්න ඕනි. හිත ඇතුලේ සකස් වෙනවා නම් දැන් මේ මොහොතේ අම්මගේ හිතේ අල්ලගෙන ඉන්නවා නම් මේ මොනවා හරි දෙයක් රෙද්දක් බෙඩ්ෂීට් එකක් පෑනක් පණාවක් මොනවා හරි දෙයක් මේ කියන එක හොඳට ඇහෙනවද අම්මට අල්ලගෙන ඉන්නවා නම් ඒ අල්ල ගැනීම තුල අල්ල ගන්නවානේ අම්මා ගින්නක් තියෙනවා ඒක තුල තණ්හාව තියෙනවා කෙලෙස් තියෙනවා අල්ල ගන්නත් ඇලුනත් ගැටුනත් කෙලෙස් දෙයක් ඇල්ලුවොත් එතන තණ්හාව ක්ලේශය ඔක්කොම එනවා. මේ සිතේ බාහිරේ නෙමෙයි. බාහිරේ කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ හිත ඇතුලේ කතාව කියන්නේ හිතින් තමයි අල්ලගන්නේ. මේක හොඳයි කියලා හිතනවනේ. මේක හොඳ නැහැ කියලා හිතනවනේ. දැන් මේක දකින්න පුළුවන් තැන් තියෙනවා මෙතන මම හොඳ කෙනෙක් කියලා හිතනවා. මම හොඳ කෙනෙක් කියලා හිතුනහම මම හොඳට අඳින්න ඕනි. මම හොඳට එතකොට මම අර ආත්මීය සිතුවිල්ල කෙනා වර්ණවත් වෙන්නේ කෙනා තව තද වෙලා තෙනාගේ හයියක් පේන්නේ. කෙනා හිටියොත් නේ ගොඩක්. එතකොටනේ එයා සිල්ලත්ක විදිහටවත් ලස්සනට අඳින්න හිතනවානේ. සිල් ගන්න දවසට හොඳට අඳින්න හිතන්නේ එයා තණ්හා වැඩි වෙලානේ. ආත්ම හැඟීම වැඩි වෙලානේ. තේරෙනවද කියප එක? ආත්මීය හැඟීම වැඩි වෙලානේ. එතකොට මේ දැන් අපි තුමු පොයේ දවසේ සිල් ගන්න හොඳම ඇඳුමක් අඳිනවා කියලා. එතකොට ආත්මීය හැඟීම වැඩි වෙලානේ. ඇයි එයා අනිත් අය අතර ලොකුවට පේන්නවනේ හින්දානේ අඳින්නේ. ඒක වුණත් එයා ගොඩක් අනිත් අයට වැඩිය කැපිලා පේන්න උත්සාහ කරනවා නම් ඒකේ තියෙනවනේ. එතකොට මේ අපේ සැඟවුණු අපේ කෙලෙස්ේ අපිට පේන්නේ නැහැ. අපේ කෙලෙස්ේ හැම පැත්තෙම අපි ගාව තියෙනවා. මේක හරිම නිවිච්ච තැනක් මේ ධර්මයේ තුල තියෙන්නේ. මේක අපි දැන් හිතමු දැන් මම මුදලාලි කෙනෙක් විදිහට බිස්නස් කරන කෙනෙක් විදිහට හිටියා කියලා කලින් වගේ. එතකොට මට ලොකු කමක් එනවානේ. දැන් මේ කියන එක හොඳට අහගන්නවා. මේ ලොකු කමක් එනවානේ. නේ? එතකොට මං ඒක නැති කරගන්න මං අනිත් අයට කියනවා නම් දැන් මං බිස්නස් කරන කෙනෙක් නෙමෙයි. මං ගාව දැන් එහෙම සල්ලි නැහැ. මම දැන් ඉඳලා දුප්පත් කෙනෙක් බව කියනවනම් එතකොට එයාව නැති කරලානේ. ඒකට නැති කරගන්නවානේ. එතකොට අම්මේ මගේ හිතේ සැහැල්ලුවක් මට දැනෙනවා. ඒක Tamanටම අසන්දිටිකයි. එතන Tamanට දැනෙනවා Tamanට දැන් එහෙම සරල බවක් දැනෙනවා.
සරලයි ලිහිච්ච එක. ලිහිලා බව අර නූල් බෝලේ තදට තිබුණු නූල් බෝලයක් ලිහි යනවා වගේ දැනෙනවා. එතකොට අන්න එතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ නූල් බෝලේ ලිහිනකොට මේක ඇවිල්ලා නිස්සරණ මග රැස් කරන මග නෙමෙයි. රැස් කරන මග තියෙන සසර. මෙරි මෙරි ඉපදෙන එකක්. හැබැයි මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ යෝගේ තමන්ගේ හිත මුදවන්න උත්සාහ කරනවා නම් ටික ටික ඇහෙනවද මට කියන එක මුදවන්න උත්සාහ කරනවා බාහිර නෙමෙයි හිත කියලා දැකලා එහේ බාහිරට යන්නේ නැති හිත හදාගෙන උපාදාන කරගන්න නැතුව හිතෙනුත් මිදි මිදි යන්න හැම පැත්තෙම උත්සාහ කරනවා නම් හිත නිවෙනව නේද ටික ටික නිවෙනව නේද ඒක තුල අම්මට විශ්වාසයක් තියෙනවා නම් මේ දිව්‍ය ලෝක කතාව වැඩක් නැහැ මේ හිත නිවිලා මන් නිවුණු තැනක ඉපදෙයි කියලා දැන් මේ බල්ලා කියන්නේ ගිනිගත්ත සතෙක්. එයාගේ හිත හැමතිස්සෙම ගිනි ගොඩක ඉන්නේ. එයාට ද්වේෂය වැඩි බල්ලට. නේද? අපි දකිනවා සමහර සත්තු හැමතිස්සෙම මස්නේ කන්නේ. තව සතෙක් මරාගෙන කන්න එපා. ඒ වගේ සමහර සත්තු හරි අහිංසකයි. දැන් හාවා කියන්නේ අහිංසක සතෙක් නේ. මේ වගේ අපිට මේ සත්තුන්ගේ ලෝකෙත් බැලුවාම තේරෙනවානේ ගිනිගත්ත ස්වභාව දැන් පෙරේතෙක් ගැන අපිට හිතා ගන්න පුළුවන් නේ. පෙරේතෙක් කියන සංකල්පයක් හරි මොකක් හරි අපි දකිනවානේ මිනිස්සුත් සමහර වෙලාවට අපි කියනවානේ මෙයා පෙරේතෙක් වගේ කියලා. මේ කිසිම හිතක් පපුවන්නේ නැහැ කියනවා. මේ අනුන්ගේ මේ දුකක්වත් තේරෙන්නේ නැහැ කියනවානේ. එතකොට අපිට තේරෙනවානේ මේ අපි හිතන පෙරේතයා සමහර විට මේ ස්වභාවය තුල සත්තු ගාව තියෙනවානේ. සමහර සත්තුන්ට කිසිම සැනසීමක් අපිට පේන්නේ නැහැනේ. උට කොච්චර මොනවා වුණත් ඌ ඉන්නේ ගිනි ගොඩකනේ. සමහර සත්තු හරි සෑහලුවකින් ඉන්න පුළුවන් කමක් තියෙනවා. දැන් සමහර සත්තුන්ට ආහාර හොයාගන්න අපහසුයි. දැන් අපි හිතමු දැන් අපේ ගමු දැන් ඔය මස් වර්ග කන සමහර සත්තු ඉන්නවා. උන්ට සතෙක් මරාගෙන මේපයි කන්න. ඉතින් උන් ඉන්නේම හැමතිස්සෙම මොකෙක් හරි එහෙම මේව කරගන්නමනේ ඉන්නේ. නමුත් අපි කොළ වර්ග කන සතෙක්ගේ එහෙම ගැටලුවක් නැහැ. ඕන තරම් කොළ జాති කන තියෙනවනේ සතා ඕන විදිහට ඉන්නවා පාඩේ. මේක හරි වෙනස් කතාවක් මේ කියන්නේ යන්නේ. මේ කියන්නේ යන්නේ බුදුන් වහන්සේ අනිවාර්ය සුගතියක් පෙන්නනවා. මේ කියන එක තේරෙනවද? ඒක දිව්‍ය ලෝකේවත් මුකුත් කියලා එහෙම ලොකුවට හිතන්න ඕනෙත් නැහැ. හැබැයි සුගතියක් තියෙනවා හිත නිවෙන තැන. හිත නිවෙන තැන හැම කොහේ හරි හොඳ තැනක උපදිනවා. මිනිසෙක් වෙලා ඉපදුනත් කරදරයක් නැතුව කන්න බොන්න තියෙනවා. එහෙම දුප්පත් කමක් නැතුව උපදිනවා. ඉපදුනත් මේ කියන්නේ තේරුණාද? දැන් සාමාන්‍යයෙන් අම්මගේ දැනුමට දන්නවනේ සෝවාන් කෙනා ආයි උපදිනවා කියලා අම්මා දවසක් කිව්වනේ එහෙම. එතකොට එහෙම වුණත් ඒ කෙනා හොඳ තැනක නේද ඉන්නවනේ. කරදරයක් වෙන්න විදියක් නැහැනේ. මොකද එහෙම වෙන්න හේතු නැහැනේ. එතකොට මේක අම්මටම දැන් අම්මා ගලපන්න ඕනේ. එතකොට මේක දිව්‍ය ලෝකෙද නිරේද කියන එක නෙමෙයි. අම්මා කියන්න ඕනේ ওই ප්‍රශ්නේ කවුරු හරි අහුවාම එහෙනම් උත්තරේ මොකද්ද? නෑ සෝවාන් වෙන එකක්වත් නෙමෙයි. ඒකත් අම්මි එහෙම හිතන්න යන්න එපා. මාර්ගය විතරයි වැදගත් වෙන්නේ. මාර්ගය තුල සෝවාන්ද සකදාගාමීද අනාගාමීද ඕවා වැඩක් නැහැ. මාර්ගය තුල හිත මිදෙන මාර්ගය තුල යන්නේ. ඒවා ඒ ලැබෙන විදියට ලැබේ. නමුත් මම්මගේ හිතෙන් නිදහස් කරගෙන යන්න එපා. ඉන්න තැන පටන් ගන්න එපා. කතරගමට ගොඩක් දුර වුණාට දැන් ඉන්නේ මොරටුවේනේ. එහෙනම් මෙතන ඉඳන් යන්න එපයි ගමන. එතකොට මං දැන් මගේ හිත තියෙන තැන හිත ඇතුලෙන් දකින්න ඕනේ. හරිද මේ කියන එක තේරෙනවද? හිත ඇතුලෙන් දකින්න ඕනේ නේ. හිත ඇතුලේ ඉන්න තැන හඳුනා ගන්න ඕනේ. එතන ඉඳන් ලියා ගන්න ඕනේ දැන්. ගමන යන්න ඕනේ. මාර්ගය දැන් තියෙනවා අම්මට. මාර්ගය දැන් පේනවනේ හිත මෙදෙන මාර්ගයක් තියෙනවා. දැන් හිත දකින්න අමාරුයි නේද? බාහිරේම දකින්න අමාරුයි නේද? ධම්සම යනවනේ. මෙන්න මේක නිසා තමයි මෙහෙම දේශනයක් අම්මට කරන්න හිතුවේ. එක පාටම එහෙම දකින්න බෑනේ. එතකොට විසිරෙනවනේ. නමුත් එතනදිත් අම්මට මෙම පැහැදිලි පැටීමක් තියෙනවනේ. මම දැන් හරි මාර්ගයේ ඉන්නේ කියන ඉස්සලා පැහැදිලිම වැටහීම තියෙනවනේ. මම දැන් ඉස්සර දැන් අල්ලගන්න නැතුව යන්න ඕනි ගමනක් කියන එක තේරෙනවනේ. එතකොට මම හැමතිස්සෙම සරල ස්වභාවයකට මගේ නිකන් ආරෝපණය කරගත්ත නිකන් රඟපාන එකක් නෙමෙයි, අව්‍යාජ එකක් නෙමෙයි. මේ නිකන් ස්වභාවිකවම Tamanට නිවීමක් තියෙන්න ඕනි. කමක් නෑ වගේ එහෙම තැම්පත් කමක්. ඒක පෙන්වන්න ගියොත් ඒකෙත් තියෙනවා ව්‍යාජ ගතියක්. ඒක පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. අපි දකින්නේ කාටවත් කියලාවත් ඒක දැන් මං ඉස්සර වගේ නෙමෙයි කියලා කිව්වට හරියන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. හිත ඇතුළෙන්ම ඒක අර සාන්ත සුවයක් දැනෙන එකක්. ඒක සබහා දහම එකක්. ඒක කාටවත් අයිති නැහැ. ඒක පුජ්‍යලයකට කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි.
තමන්ට කරන්න පුළුවන් තමන්ගේ හිතේ ධර්මයේ පිහිටව ගන්න එක. බුදුන් වහන්සේ දේශනා කරපු පිරිසිදු ධර්මයේ මොකක්ද කියන එක තේරිලා කුසලස්ස උපසම්පදා කියන එක තේල උපදානෙන් අපි අල්ල ගන්න හොඳ නැහැ. උපාදානයේ මෙතන මග තමයි මේ බුදුන් වහන්සේ ඒ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා කියන්නේ මාර්ගය. එතකොට ඒක අනිවාර්යයෙන්ම අපි රකින්න ඕන එකක්. අපි යන්න ඕනි මාර්ගයක්. බුදුන් වහන්සේ පෙන්නන්නේ තෙලින් මලින් මාපු දන්නෝ නොවේති. ප්‍රතිපත්තියෙන් මාපු දන්නෝ නොවේති. ප්‍රතිපත්තිය තමයි හිත පරිස්සම් කරන එක. හිත දකින්න එක. උපාදානය වෙන්නේ කොතනද කියලා. සමහරලාට මග ඇරෙනවා. උපාදානය වෙනවා. තේරෙනවා මේක මං අල්ලගෙන ඉන්නේ. නැත්තර ගන්න බෑ කියලා. නමුත් උත්සාහය දෙන්න වෙනවා. බුදුන් වහන්සේ පෙන්නනවා මේක අර චන්දං ජනේති වායමති වායම් කරන්න වීරිය ගන්න ආරහති ඒක නැති වෙනකම් කරන්න ආරහති කියන්නේ ඒක ගලක් පෙරලනවා වගේ මේක උත්සාහ කළා වීරිය අරගෙන නැති වෙනකම් බලන් ඉඳලා පෙරලලම දාන්න ඕන එකක් කියනවා බුදුහාමුදුරුවෝ. ඒක කියන්නේ මේ හිතට එන උපාදාන. හිතට දැන් උපාදානකම එකපාරට පෙරලෙන්නේ යන්නේ නැහැ. දරුවා මට මෙහෙම කිව්වනේ මම මෙහෙම කළා මට මෙහෙම කරානේ කියන හැඟීමක් එනවා. නමුත් ඉතින් එහෙමත් දෙයක් නැහැනේ. ඉතින් කිව්වට ඉතින් ඔයගොල්ලොත් ඔය විඳවනවානේ තේරුමකුත් නැහැනේ. අපිත් කොයි වෙලාවෙම මැරලා යන එකනේ. අර ඒ වගේ හිතට දෙනවා මේ හැමතිස්සෙම අර නිවෙන අදහස. අල්ලගන්න එක උපාදාන නොවන අදහස. සත්‍ය දෙනවා. ඉතින් ඕක මම නිතන්නේ. මගේ හිතේනේ දැන් මේක තියෙන්නේ මම ඕක අනිත් අයට මේ දැන් කිව්වොත් මේගොල්ලොත් ගිනි ගන්නවා. එහෙනම් මං කියන්නේ නැතුව ඊනොට දරා ගන්නවා. අර ඒක තමයි සබ්බාස සූත්‍රයේ සියලු ආශ්‍රය කරන තැන උදාහරණ ඊවසීම අගය කරනවා. සමහර තැන්වලදී කියන ඉවසන්න. සමහර තැන්වලදී කියනවා ඒව පරිවර්ජණයෙන් පහානේ කණ. ඒ කියන්නේ යන්න එපා කියනවා එතනට. දැන් මිනිස්සු බැන ගන්නවා. දැන් තමන්ට කවුරු හරි දැන් තේරෙනොත් එහෙම දැන් මං ඔතනට ගියොත් එහෙම මමත් ඔකට පැටලෙනවා කියලා එතන යන්නේ නැතුව ඉන්නවා. ඉතින් බුදුන් වහන්සේ ඒක කියනවා හැම පැත්තටම කියනවා නපුරු සත්තු ඉන්න තැන් වලට යන්න එපා. ගිහිලා නිකන් තමන්ගේ අර හිතට නැති දෙයක් ඇති කරගන්න. මම හොඳට දන්නවා දැන් කොරෝනා තියෙනවා කියලා. එහෙම දැන එතනට යන්නේ නැහැනේ කවුරු. අනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ දස්සනා පහතබ්බා කියන්නේ අම්මේ මේ හිත දකින්න එක. හිතට ඇත්ත පේනවා බාහිර නෙමෙයි මගේ හිත මන් දකින්න. හිතේ තියෙන්නේ කියලා. දර්ශනයනේ. දර්ශනය කියන්නේ බාහිර නෙමෙයි හිතයි දකින්නේ කියන එක. ඒකට ඔය ලොකු වචන කියන උපාදානස්කන්ධය කියන්නේ ඒකට. ඒතකොට උපාදාය රූපේ දකින්නවා කියන්නේ හිතේ තියෙන රූපේ දකින්නේ. දැන් අපි පොතක් කියවනවානේ. දැන් මේ පොත කියවනකොට අපි මේ අකුරු ටිකක් බැලුවට අපේ හිතේ කතාවක් යනවා. දැන් මේ ගහක් උඩ මෙහෙම නගිනවා මෙහෙම යනකොට කන්දක් හම්බෙනවා. ඔම කියවනකොට හිතෙන් මැවෙනවා දැන් මේ දැන් මේකෙන් අපි බාහිර නෙමෙයිනේ දැන් මේ කතාව තියෙන්නේ. අපේ හිතේනේ. දැන් පොතේ අකුරු ටිකන්නේ තියෙන්නේ. ඒකට හිතේ කතාවක් තියෙනවානේ. ඒතකොට ඒක තමයි උපාදාය රූපේ කියන්නේ. අපි හදාගන්න රූපයක් තියෙනවා ඇතුලේ. ඒක බාහිර එකක් නෙමෙයි. ඒක මේ පොතේ නෑ. පොතේ අකුරු තියෙන්නේ. හැබැයි අපි උපාදාය රූපයක් ඇතුලෙන් හැදෙනවා. කවුරු හරි කෝල් එකක් දීලා කියනවා මේ හිත ඇතුලෙන් හැදෙනවා එකක්. අපිට දුකත් හිතෙනවා. පවුනේ දැන් කියනවනේ අයියා අසනීපෙලා කියලා වැඩක් කියනවා මට දුක හිතෙන්නේ පෙර සංඥාත් එක්කලා දුකක් ඇති වේ. එතකොට දැන් කෝල් එක නොදුන්නා නම් දුකක් නැහැ. අර කෝල් එක නිසා සංඥාවක් ඇති වෙලා තමන්ට දුක කියන කෙලෙසේ හටගෙන. කෙලස් දකින්න ඕනේ අපි. අපේ සිතුවිලි වල කෙලස්. හොඳ නරක දෙකම කෙලස්. දුක සේරම සිතුවිලි කෙලස් වල. ඒ කියන්නේ ඉරිසියා වෛරය විතරක් නෙමෙයි. අපිට එන දුක ආසාව සතුට දුක සතුට දෙකම කෙලස් තමයි. රාග දේශ මොහ ඔක්කොම කෙලස් වලට ඒවයිති. එතකොට අපිට දුකක් ඇති වුණාත් එතන කෙලෙස්යක්. කෙලස් වලින් මිදෙන මගක් යනවා නම් අපි හැමතිස්සෙම නිවුණු මනසක් තියෙන්න ඕනේ. ඒක හරි වටයක් තියෙනවා බැලුවාම. නේද? විශාල පරාසයක් හිත ඇතුලේ තියෙනවා. ඒකයි මාරසෙන් දමනය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේක මාර යුද්ධයක් කියලා. බුදුහාමුදුරුවෝ ওই යුද්ධ ගැන තමයි කියන්නේ. ඕක තමයි මිනිස්සුන්ට කියන්නේ ওই යුද්ධ කරන්න කියලා. දසමාර සේනා කියලා පෙන්නන්නේ ඕක. ස්කන්ධ මාර, ක්ලේශ මාර, අபிසංකාර මාර කියන අලුත් දේවල් හිතන්න යනවා. දැන් මට සල්ලි හම්බෙන්න තියනවා කියන එකත් අபிසංකාර මාර. ලැබෙන්න ඕන අනාගතය ගැන හිතනවා. අபிසංකාර මාර. ඒතර මායාව පේන්නේ අපිට. නමුත් අපේ හිතේ තියෙන මේ අපි යුද්ධයක්. අපිට මොකද ඒක දැන් ලැබුණ නැතුනොත් දුකයි. ඊට පස්සේ දුක. ඊට පස්සේ කෙලෙස් මාර එතන. ඊට පස්සේ අபிසංකාර මාර අතන යා නැතිනොත් කෙලෙස් මාර යනවා. ඊට පස්සේ වලට ස්කන්ධ මාරය. මොකද ඊට පස්සේ මේ මායя වට කරගෙන ඉන්නවා. තමන්ගේම හිත ඇතුලේ තමන් මාර යුද්ධයක් කරනවා. නැහැ මේ හිත ඇතුලේ උඩට ඔය තමයි මායя. අය තණ්හා රතිරගා මායя දුවරු
ඒ මේ ඔක්කොම බුදුහාමුදුරු කියලා තියෙන හිත ගැනනේ. මේ හිත බුදුහාමුදුරු නැකිලා කොහෙවත් ගිහින් යුද්ධ කරලා නැහැනේ. ගාශීර්ෂ බෝධි මූලයේ නැගිටින්නේ බුදු වෙලානේ. සිද්ධාර්ථ තාපසතුමානේ වාඩි වෙන්නේ. ඒ බුද්ධත්වයට ලබන සිත ඇතුළේ මාර යුද්ධ කළානේ. ඒතර අලුයම මැදියම තුන්යම ගැන කතා කරන්නේ මාර යුද්ධේ කරපු කාලේ. අපිටත්